අපි වසර 2500කටත් එහා ගිය ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක්. ඒ වගේමයි එදා සිට පැවතෙන අපිටම ආවේනික මනාව පෝෂණ ගුණයෙන් ඉහළ විවිධත්වයෙන් යුතු ආහාර පාන සංස්කෘතියක්. වර්තමානයේ අපි මුහුණ පා සිටින මේ කොරෝනා වසංගත සමයේ මුළු ලෝකයේම අවධානය ප්‍රතිශක්තිකරණය වඩවන ආහාර කෙරේ වැඩි වශයෙන් යොමු වුණා. ඉතින් මේ සමයට වඩාත් කාලෝචිත මාතෘකාවක් ලෙස ප්‍රතිශක්තිකරණය වඩවන දේශීය ආහාර අපේ වටිනා කතාබහට පදනම් කරගන්නට අපි අදහස් කළා. අපත් සමග අද දිනේ දැනුම බෙදා හදා ගන්නට මේ කතාබහට එකතු වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යනාංශයේ මහාචාර්ය ජගත් වංශපාල ගුරුපියාණන්. ඔබතුමාව ඉතාමත් ගෞරවයෙන් මේ විද්වත් කතාබහට පිළිගන්නවා. ප්‍රතිශක්තිකරණය කියන්නේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙමින් නිරෝගී සිරුරක් පවත්වා ගැනීම ලෙස දක්වන්නට පුළුවන්. මහාචාර්යතුමනි, මාත්‍රකාවට ප්‍රවේශයක් විදිහට අහන්න කැමති ඉහළ ප්‍රතිශක්තිකරණය නිරෝගී දිවි පෙවෙතකට කෙතරම් දුරකට බලපානවද? ඇත්තටම ගත්තොත් අපිට අද ප්‍රතිශක්තිකරණය කියන වචනය ඉතාම සුලභව අහන්න ලැබෙන වචනයක්. ඒකට හේතුව තමයි අපි ජීවත් වෙන පරිසරය. අපිට ඇහැට පේන වගේම නොපෙනෙන විශාල අපිට හානිකර ශුද්‍ර ජීවීන්ගෙන් පිරෙලා ඉන්නවා. එතකොට මේ තියෙන විශාල හානිකර තත්ත්වයන්ගෙන් මේ සිරුර ආරක්ෂා කරගන්න පුළුවන් යාන්ත්‍රණයක් අපේ මිනිස් සිරුර තුළම ස්වභාවිකව නිර්මාණය වෙනවා. ඒක අපේ සිරුර තුළ විතරක් නෙමෙයි, ඒ සියලුම සත්ත්ව සිරුර තුළ ස්වභාවික යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා අවට පරිසරයෙන් එම සිරුර අභ්‍යන්තරය සහ බාහිර ආරක්ෂා කර ගැනීම සඳහා. ඒතර විශේෂයෙන් ප්‍රතිශක්තිකරණය කියලා අපි අදහස් කරන්නේ අපේ ඇහැට නොපෙනෙන ශුද්ධ ජීවීන්, එහෙම නැත්නම් රසායනික සංයෝග, එහෙමත් නැත්නම් සමහර ස්වභාවික සම්පත් වලින් එන සමහර අපද්‍රව්‍ය. මේ නිසා අපේ සිරුරට දරාගත නොහැකි, සිරුරට යම්කිසි විදිහකට පාලනය කර නොහැකි තත්ත්වයක් බලපෑවොත් එහෙම එතන ගැටලුවක් මතුවෙනවා. මොකද සිරුරේ එදිනෙදා දෛනික ක්‍රියාකාරකම් ටික පැහැදිලිව සිදු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා එවැනි තත්ත්වයක් යටතේ සාමාන්‍ය ක්‍රියාකාරකම් ටික පැහැදිලිව කරගන්න ඇත්තටම සිරුරේ තියෙන යාන්ත්‍රණය තමයි ප්‍රතිශක්තිකරණය කියලා අපි කියන්නේ. ඒ සඳහා ගොඩක් වෙලාවට සුදු රුධිර සෛල වගේම විවිධ ජෛව රසායනික අණු ක්‍රියාත්මක වෙනවා. ඔබතුමා සඳහන් කළා වගේම නිරෝගී දිවිපැවැත්මක පදනම ප්‍රතිශක්තිකරණයේ විදිහට නම් කරන්න පුළුවන්. ප්‍රතිශක්තිකරණය ගැන කතා කරද්දී ප්‍රතිශක්තිකරණය වඩවන දේශීය ආහාරවලට මුල් තැනක් හිමි වෙනවා. මේ ගැන කතා කරද්දී දේශීය කුළුබඩු, දේශීය සහාය, නැවුම්, එළවලු, පළතුරු, පලා වර්ග නිරන්තරයෙන් අපේ සිහියට එනවා. මහාචාර්යතුමනි, මොනවද මේ ආහාර වර්ග සහ මේවායේ ප්‍රතිශක්තිකරණය සඳහා දායකත්වය මොන වගේද? මේ යටතේ අපේ සාකච්ඡාව ගොඩනගමු. අපිට පුළුවන් ඉස්සෙල්ලා දැන් ඔබ සඳහන් කරපු ලයිස්තුව, ඔය කියන ලයිස්තුව ප්‍රතිශක්තිකරණය වඩවන ආහාර යටතේ අපිට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මුලින්ම බලමු ඇයි අපි මේකට ඔබ ඔය කියපු ලයිස්තුවට ප්‍රතිශක්තිකරණය වඩවන ආහාර කියලා කියන්නේ කියලා. එහෙනම් ප්‍රතිශක්තිකරණය වඩවන්න නම් ඒ ආහාර වලින් අපිට යම්කිසි දෙයක් සැපිය යුතුයි. එහෙම නැත්නම් අපිට අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්න ඕන අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. අපි බලනවා ආහාරයක් කිව්වහම විවිධ ඒකට අපි පාවිච්චි කරන විවිධ හේතු නිසා. එකක් තමයි අපේ මේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගන්න. සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමේදී ප්‍රතිශක්තිය කළමනාකරණය කර ගැනීමට මොන වගේ ඒවාද අවශ්‍ය වෙන්නේ කියලා අපි බැලුවොත් අපිට ගොඩක්ම අවශ්‍ය වෙනවා විටමින් වර්ග. විටමින් වර්ග වලින් ප්‍රෝවිටමින් A කියන සංයෝගය ගොඩාක් වෙලාවට ශාක පදනම් වෙලා තියෙන එක. ඒ වගේම විටමින් B12 කියන විටමිනය ගොඩාක් වැදගත් වෙනවා අපිට ප්‍රතිශක්තිය වර්ධනය කරන්න. මම මේ පෝෂක ටික කියාගෙන යන්නේ ඊට පස්සේ අපිට පුළුවන් පැහැදිලිවම මේවා අන්තර්ගත ආහාර වලට ගමන් කරන්න. ඊට පස්සේ ඇවිල්ලා ෆීනෝලික සංයෝග. ෆීනෝලික සංයෝග ගොඩාක් වෙලාවට ශාක ආශ්‍රිතව තමයි පවතින්නේ. ඒ වගේම තමයි සමහර කනිජ ලවණ තියෙනවා. සෙලීනියම්, කොපර්, සිංක් වගේ කනිජ ලවණ. එතකොට මෙන්න මේ කනිජ ලවණ තුනලුත් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ මට්ටමක පවත්වා ගන්න පුළුවන්. ඊට පස්සේ විටමින් D කියන එක අත්‍යවශ්‍ය විටමිනයක් ප්‍රතිශක්තිකරණය
පවත්ව ගන්න ඔබ දන්නවා මේ දවස්වල අපිට සාමාන්‍යයෙන් අහන්න ලැබෙන දෙයක් තමයි විටමින් C, විටමින් D වගේ ඒවා බොහෝ අය වෛද්‍ය උපදෙස් වලින් තොරව වුණත් පාවිච්චි කරන්න යනවා. ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. මොකද විටමින් D කියන්නේ මේ දේ දියවන විටමිනයක්. විටමින් C නම් අනිවාර්යෙන් මේ දේ දියවන එක නෙවෙයි ජලයේ දිය වෙනවා. ඒක ගැටලුවක් නැති වෙන්න පුළුවන්. ඒකට විටමින් D වගේ ඒවා එහෙම ගන්න එක හොඳ නැහැ. හැබැයි විටමින් D වැදගත් වෙනවා පැහැදිලිව ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්න ඇගේ. ඒ වගේම මේද කොටස් වලින් තියෙන ඔමේගා 3 කාණ්ඩය. ඔමේගා 3 කාණ්ඩයේ මේද අම්ල ඇත්තටම ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරනවා. ඇයි අපි මේ කියන පෝෂක වලට විශේෂ තැනක් දෙන්නේ? හේතුව තමයි ප්‍රතිශක්තිකරණය පද්ධතිය ගැන කතා කරන හැම මොහොතෙම අපිට අමතක කරන්න බැරි අවයවය තමයි අපේ තියෙන අක්මාව. මේ අක්මාවේ තියෙන පෝෂණය එහෙම නැත්නම් අක්මාවේ තියෙන ක්‍රියාකාරීත්වය අපිට පුළුවන් නම් සාමාන්‍ය තත්ත්වයේ පවත්ව ගන්න. අන්න ඒ පුද්ගලයාට පුළුවන් එයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතාම හොඳ මට්ටමක පවත්ව ගන්න. දැන් අපි හැරෙමු ඔබතුමිය කියපු අර ආහාර වට්ටෝරුව. මේ පැත්තට හැරුණාම අපිට තියෙනවා ගොඩාක් වෙලාවට එළවලු පළතුරු අපේ ලංකාව ගත්තොත් එහෙම ජෛව විවිධත්වය අතින් විශාල විවිධත්වයක් තියෙන රටක්. ඒ නිසා අපිට තියෙනවා විශාල ප්‍රමාණයක. දැන් මම හිතන්නේ මිනිස්සු පරිභෝජනය කරන දැනට දන්න කියන කොළ වර්ග මැල්ලුම් වශයෙන් ගන්න පුළුවන් කොළ වර්ග 100 ගාණක් විතර තියෙනවා. හැබැයි ඊට වඩා අපේ රටේ දේශීයව පවතිනවා. කැඳ වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. සලාද වශයෙන් මැල්ලුම් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සමහර විට අපි හිතන්නේ නැහැ මේක මේ තරම් වටිනවා කියලා. නමුත් මිත්‍යා මතත් මේක පිටිපස්සේ තිබුණට පතුරු උරුංග වගේ જાති. පතුරු උරුංග වගේ જાති වලින් වැඩ කීපයක් ගන්න පුළුවන්. එකක් තමයි ෆීනෝලික සංයෝග අධිකව අන්තර්ගත වෙන මේ කොළ පත්‍රමය එළවලු. ඒ වගේම තමයි අපිට සලකන්න පුළුවන් මේ කතුරු උරුංග වගේ ඒවා විටමින් B12 ඇඟ ඇතුලේ හදන්න පුළුවන්. හැකියාවක් මේකේ තියෙන අදි සංයෝග වලට තියෙනවා. විටමින් B12 කියන්නේ සාමාන්‍යයෙන් අපේ ඇඟේ අපිට හදාගන්න පුළුවන් විටමින් එකක් නෙමෙයි. ඒක ශුද්ධ ජීවීන් විසින් හදන්න ඕන. අහලා ඇති ප්‍රෝබයොටික් කියලා ශුද්ධ ජීවීන් විශේෂයක් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් විටමින් B12 නිර්මාණය කරන්න ඒගොල්ලන්ගේ අතුරුඵලයක් විදියට පෝෂණය. ඊට පස්සේ ඒ වගේ දේවල් ලබා ගන්න අර වගේ ෆීනෝලික සංයෝග අධික කෙන්ඩි අධික ආහාර වේලකට අපි යන්න ඕන. එතකොට කෙන්ඩි අධික ආහාර වේලක් කිව්වා අපේ තියෙනවා වැටකොළු, මුරුංගා, පත්‍රමය එළවලු. ඊට පස්සේ සමහර ශාකමය කොටස් ඒ කියන්නේ අල වර්ග. මේවා විශාල වශයෙන් තියෙනවා. කොහිල විශාල වශයෙන් තියෙනවා. දැන් අද වෙනකොට අවභාවිතයේ පවතිනවා. නමුත් දැන් සුපර් මාකට් එකෙත් ඇවිල්ලා තියෙනවා කෙසෙල් බඩ. කෙසෙල් බඩ කියන හොඳ ෆයිබර් එකක්. ඔය ඔක්කොටම අමතරව තවත් තියෙනවා පොල්. අපි එදිනෙදා හම්බ වෙන ආහාරයක්. ඉතරම අපේ ආහාරයට එකතු වෙන පොල්. පොල් කියන්නේ ඉතාම හොඳ ෆයිබර් එකක්. ඉතාම හොඳ කෙඳි වර්ගයක් අපිට. ඒකෝට මෙන්න මේ වගේ ෆයිබර් වැඩිපුර තියෙන ආහාර අපේ ඇඟට ගන්න ඕන. ඒ වගේම තමයි අපේ ඇඟට පුළුවන් තරම් විටමින් වලින් අනුවන වෙන්න ඕන. මේ නිසා අපි සාමාන්‍යයෙන් වෙළඳපොළට ගියොත් එහෙම නාගරික වෙළඳපොළක අපිට හම්බ වෙන පළතුරු වර්ග කීපයක්. නමුත් අපේ රටක් විදිහට ගත්තාම විශාල පළතුරු වර්ග ප්‍රමාණයක් අපේ තියෙනවා. මේ තියෙන හුඟක් පළතුරු වර්ගවල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතාම ඉහළයි. කියන්නේ මම මේ කතා කරන්නේ ඔබ අපි දකින එදිනෙදා දකින ඇපල්, පෙයාස්, මිදි වගේ જાති විතරක් නෙමෙයි. දන්, හිඹුටු, මාදන්, ඔය වගේ ඌරැස්ස ඔය වගේ විශාල ප්‍රමාණයක්. මම හිතන්නේ අපේ රටේ විශාල පළතුරු ප්‍රමාණයක් තියෙනවා. ඒතර මේ පළතුරු ජනගත කරන්න පුළුවන් නම් අපිට මේ මොර වගේ જાති. මම හිතන්නේ ඔබේ પરම්පරාවේ කට්ටිය අඩුවෙන්ම පරිභෝජනය කරන පළතුරු රාශියක් අදටත් ලංකා පුරා විසිරලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන පළතුරු ටික වැඩිපුර සුලභ කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ පළතුරු වල විශේෂත්වය විටමින් වලට අමතරව ප්‍රතිඔක්සිකාරක ගුණය මහා ඉහළ මට්ටමක වාදිනවා. ඒකට පළතුරු වලින් අපිට මේ වැඩේ කරගන්න පුළුවන් අපේ තියෙනවා. ඊට අමතරව තමයි පළතුරු වලින් තියෙන අනිත් වාසිය තමයි සමහරු ඉන්නවා අපි දන්නවා ඒගොල්ලෝ මාංශමය ආහාර ගන්නෙ නැහැ. ඒගොල්ලෝ ශාකමය ආහාර තමයි ගන්න. ඒකට ශාකමය ආහාර විතරක් ගන්න අයට මුණ දෙන්න වෙන ප්‍රශ්නයක් තමයි ඇමයිනෝ ආම්ල වල තියෙන අසමතුලිතතාවය තමන්ගේ ආහාර වේල. ඒකට එයා දැනගන්න ඕන ඇමයිනෝ ආම්ල සමතුලිතතාවයට පත් කරගෙන අත්‍යවශ්‍ය ඇමයිනෝ ආම්ල ටික සමතුලිතව ලබා ගන්න නම් ඒ අවශ්‍ය කරන ධාන්‍ය වගේම රනිලත් එකට ගන්න. ඒකට මෙන්න මේ දෙක බැලන්ස් කරගෙන ගන්න අතරේ එහෙම කෙනෙක් ඉන්නවා නම් පළතුරු වලින් පුළුවන් තමන්ගේ විටමින් A අවශ්‍යතාවයට අවශ්‍ය කරන විටමින් A හදන්න පුළුවන් ඇඟේ වැදගත් වෙන බීටා කැරොටින් වගේ පූර්ව විටමින් A සංයෝගات ලබා ගන්න. ඒකට දැන් මෙතන තියෙනවා ගොඩක් જાති. ඒකට ඊට අමතරව තියෙනවා මම ඔබතුමිට කතා කරා මිනරල්ස් අපේ කියන්නේ khනිජ ලවණ. ඒ කියන්නේ කොපර්,
selenium, magnesium. ඔය වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේවා ඕන වෙන්නේ ඉතාමත් අංශු මාත්‍ර විදියට. හැබැයි මේ අංශු මාත්‍ර විදියට අපිට ගන්න හම්බ වෙන්නේ එකකින් දෙකකින්. අපි ගන්න ආහාර වේල පොහොසත් වෙන තරමට තමයි මේක අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඔබේ ගෙවත්තේ එහෙම නැත්නම් ඔබේ පරිසරය මේ වයින් සරස ගන්න. මොකද මේ තුල බෙහෙත් වලට වඩා එහාට ගිය ගුණයක්. මොකද මේවා පාලනයක් සහිතව අපේ ඇඟට ලැබෙන්නේ. දැන් ඔබ දන්නවා අපි විටමින් D කරලක් හෝ පෙත්තක් හෝ යමක් ගත්තොත් එහෙම ඔබට අනිවාර්යෙන් ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද විටමින් D කියන්නේ අපි ලබා ගන්න එහි තියෙන පිරිසිදු රසායනික සංයෝගය. නමුත් විටමින් D බහුල පළතුරක් හරි ආහාරයක් හරි අපි ලබා ගත්තොත් ඒකේ තියෙන විටමින් D විතරක් නෙමෙයි. එතකොට අපිට ඇඟට අවශ්‍ය ප්‍රමාණයට උරනවා ඒක. එතකොට ඒක අර ඕවර් ඩෝස් එකක් ගත්ත නැත්නම් අතිමාත්‍රාවක් ගත්තයි කියලා ප්‍රශ්නයකට අපි පැන නගින්නේ නැහැ. මම මේ ඔබේ ප්‍රශ්නට පිළිතුරු දෙන එකේ අවසානයේ මතක් කරන්න කැමති විටමින් D ගැන මහන්සි වෙන්න එපා මහ විශාලට. මොකද අද වෙනකොට විද්‍යාත්මක මතය තමයි තමන්ගේ මුහුණ විතරක් මුළු ඇඟම ආවරණය කරගෙන තිබිලා තමන්ගේ මුහුණ විතරක් පුද්ගලයෙක් විවෘත කරනවා නම් උදෑසන හිරු එළියේ තියෙන ඒ තරංග මගින් අපේ ඇඟේ තියෙන 7 dihydrocholesterol කියන සංයෝගය විටමින් D වලට හරවනවා. එතකොට තමන්ගේ ඇඟේ කැල්සියම් පිළිබඳ ගැටලුවක් නැත්නම් ඒ විටමින් D අවශ්‍ය විදිහට ක්‍රියාත්මක කරලා ප්‍රතිශක්තිපත්න පද්ධතියට ඇතුල් වෙනවා. ඒ කියන්නේ උදෑසන අවුව පොඩ්ඩක් මූණට අවශ්‍යයි. මුළු ඇඟම විවරණය වෙන්න ඕනේ උදෑසන අවුව. ඉතින් බලන්න අපි සමකය ආශ්‍රිත රටක් වෙලා මේ පහසුකම් ටික ඔක්කොමත් ලැබිලා අපිට ස්වභාවිකව ඒ ටිකත් ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි අර උසුහල් පස්සේ යන්න අවශ්‍ය නැහැ ඒ ටික ලබා ගන්න. අපි හැමෝම ප්‍රතිශක්තිකරණය ගැන හරිම උනන්දුයි. ඉතින් මේ ප්‍රතිශක්තිකරණය වඩවන ආහාර ඔබේ ගෙවත්තෙන්ම පහසුවෙන්ම සපයා ගන්න පුළුවන් ආහාර. මහාචාර්යතුමනි, වර්තමානයේ බහුලව කතාබහට ලක්වෙන තවත් ආහාර කාණ්ඩයක් තමයි ෆන්ක්ෂනල් ෆුඩ්ස්. ප්‍රතිශක්තිකරණයේ යටතේම මේ දේශීය ආහාරات සමග ෆන්ක්ෂනල් ෆුඩ්ස් අපිට කොතරම් දුරකට ගලපා ගන්න පුළුවන්? ඔව්. ඇත්තටම කියනවා නම් මේ ෆන්ක්ෂනල් ෆුඩ් කියන එක වර්තමානයේ තමයි ඉහළම තලයකට ඇවිල්ලා තියෙන්නේ. මොකද මේක ආදිකාල ඉස්සර ඉඳලම සමාජයේ මිනිස්සු නොදැනීම තමන්ගේ සතුටට ලබා ගත්තා. ෆන්ක්ෂනල් ෆුඩ් කියලා වචනේ තේරුම සිංහලට එනකොට විවිධ තේරුම් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ගන්න ආහාරයෙන් බලාපොරොත්තු වෙන මූලික අරමුණු වලට එහාට ගිහින්. මූලික අරමුණු ගැන ශක්තිය ලබා ගැනීම, එහෙම නැත්නම් අපේ සිරුරේ කොටස් වර්ධනය කිරීම, ඒ වගේ ඒවායින් එහාට ගිහිල්ලා ඔය ප්‍රතිශක්තිකරණය වගේ අලුත් දේවල්. ඒ කියන්නේ ඇඟ ඇතුලේ නිර්මාණය කරන්න ආහාරයක අඩංගු වන ඉතාමත්ම ක්‍රියාකාරී නමුත් සුළුෙන් අඩංගු වෙන සංයෝග ගැන තමයි මේ ෆන්ක්ෂනල් ෆුඩ් එකේදී අපි කතා කරන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් කතා කරනකොට අපි කතා කරනවා සාමාන්‍යයෙන් ගෙවත්තේ හම්බ වෙන පලා වර්ග ටික. ගෙවත්තේ හම්බ වෙන පලා වර්ග ටික ඒ වගේම අපි කතා කරනවා ගෙවත්තේ හම්බ වෙන අල වර්ග ටික. ගෙවත්තෙන් අපිට අල වර්ග ගොඩක් හම්බ වෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ගොඩක් වෙලාවට කොස් ඇට ටික. දැන් කොස් ගහක් කියන ගෙදරක නම් කොස් ඇට ටික. කොස් ටික ප්‍රධාන ආහාරයක් විදිහට ගත්තට කොස් ඇටවල ගොඩක් රසායනික සංයෝග අන්තර්ගත වෙනවා. ඒ වගේම හතු. සාමාන්‍යයෙන් අපි දන්නවා හතු වවන්නත් පුළුවන් නැත්නම් ස්වභාවික පරිසරයේ වැවෙන හතු වර්ගයක් තියෙනවා අපිට ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම පළතුරු වර්ග. මේ පළතුරු වර්ග වල අර මං කියපු ප්‍රධාන ඒවට අතිරේකව අපිට ගන්න පුළුවන් අපේ මේ ප්‍රතිශක්තිවරණය වැඩි කරන්න, එහෙම නැත්නම් අපේ තියෙන අනිත් දේහ ක්‍රියාකාරීත්වයට බලපාන කටයුතු සඳහා අවශ්‍ය වෙන මූලික පදාර්ථ මේවයින් ලබා ගන්න පුළුවන්. එතකොට මේවයි ගොඩක් වෙලාවට අපි සමහර වෙලාවට දැන් විද්‍යාත්මක තත්ත්වයේ කොච්චර දියුණුද කියනවනම් අපි මේ වර්ග දෙක තුනක් එකතු කරලා අපිට හවින්න පුළුවන් හානියක් අපිට වළක්වන්න පුළුවන්. මම උදාහරණයක් කිව්වොත් එහෙම අපි හිතමු යම් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට මේ රුධිරයේ අධික ලෙස ග්ලූකෝස් තියෙන පුද්ගලයෙක්. කියන්නේ දියවැඩියා රෝගී. දැන් මේ දියවැඩියා රෝගියෙකුට අපි දන්නවා සාමාන්‍යයෙන් පිෂ්ඨයේ තියෙන ආහාර, පිරිසිදු පිෂ්ඨයේ තියෙන ආහාර සුදුසු නෑ. මොකද ඒක වේගයෙන් සීනි සාන්ද්‍රණය අගේ වැඩි කරන්න පුළුවන්. ඒකට එහෙම කෙනෙකුට අපිට කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ තෝරනකොට අපි ගාව තියෙනවා ආහාර රටාවක්. ඒ ආහාර රටාව තුළ අපි තෝරගන්නවා සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්. මේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් කියන ඒවා ෆන්ක්ෂනල් ෆුඩ් එකට තමයි අපි ගන්න. මොකද හේතුව සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් ගන්න එනර්ජි ගන්න නෙමෙයි. එනර්ජි ගන්නම නෙමෙයි. එනර්ජිත් ගන්න පුළුවන්. නමුත් අපේ ගැටලුවකට උත්තරයක් එතන තියෙනවා. මොකද ඒවා එකවර අපි දන්නවා ආහාර ජීර්ණ පද්ධතිය තුළ ජීර්ණය කරලා
සීනි බවටපත් වෙන්නේ නැහැ. ඒ වගේම සමහර විට ආහාරයේ රුධිරයට සීනි අවශෝෂණය අවම කරන්න පුළුවන් දේවල් තියෙනවා. අවම කරන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් රසායන විද්‍යාව පාවිච්චි කරන ඉංග්‍රීසි වචනයක් අර ග්ලයිසීමික් රෙස්පොන්ස් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුධිරයට සීනි අවශෝෂණය කරන වේගයක් ගැන. ඒකට මේක පාලනය කරන්න පුළුවන් සංයෝග ඇන්තොසයිනින් වගේ සංයෝග අද පළතුරු වල ගොඩක් තියෙනවා. එතකොට ඔබේ ගෙවත්තේ පිටිපස්සේ තියෙන දංගහේ දංගෙඩි ටිකට මේ හැකියාව තියෙන්න පුළුවන්. මොකද අපි සල්ලි දීලා ඒක මිලදී ගන්න අවශ්‍යතාවයක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ගෙවත්තේ තියෙන වද මල් ගහට රතු වද පුකුරු වද පානේ අද ප්‍රසිද්ධ වෙගෙන එනවා. හරිද? මේකට මේක තියෙන්න පුළුවන්. ඒ වගේම අපිට සමහර විට අද වෙනකොට අපි ඔයගොල්ලෝ දැකලා ඇති සුලභව පාවිච්චි කරන නිල් කට්‍රොළු මල්. නිල් කට්‍රොළු මල් ආහාරයට එකතු වෙමින් පවතිනවා. නිල් කට්‍රොළු මල් කියන්නේ ශක්තිය දෙන ආහාරයක් නෙමෙයි. මේවෙන් දෙන්නේ අර මං කිව්ව જાතිය බයෝ ඇක්ටිව් කම්පවුන්ඩ් ටික. එතකොට මේ කියන ජෛව උත්තේජක ටික ලබා දුන්නාම අපේ සිරුරේ ක්‍රියාත්මක වෙනවා ස්වාභාවික ක්‍රියාවලිය ටිකක් මේ තුලින් අපිට පුළුවන් ඕනෑම පරිසරයකට සිරුර සකස් කරගන්න සිරුරට හැකියාව ලැබෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔබ මුදවන ලද ආහාරයක් ගන්නවා නම්, කියන්නේ කල්චර්ඩ් ප්‍රොඩක්ට් එකක් ගන්නවා නම් ඔබගේ ආහාරය සඳහා ඔබට ලැබෙනවා ලොකු පහසුකමක්. මොකද්ද? ඒ ප්‍රොඩක්ට් එක තුලින් ඔබ ශුද්ධ ජීවීන් ප්‍රමාණයකුත් ඇඟ ඇතුළට යවනවා. ඒකට මෙන්න මේ ශුද්ධ ජීවීන්ට හැකියාවක් තියෙනවා තවත් අතිරේක දේවල් අපේ ඇඟ ඇතුළේ හදන්න. ඒව සමහර විට ඊටාම කුඩා මේ දම්ල අණු වෙන්න පුළුවන්. සමහරට විටමින් වර්ග වෙන්න පුළුවන්. එතකොට මේ ටික ඊටාම පහසුවෙන් අපිට අවට තියෙන තැන් වලින් ගන්න පුළුවන්. නැතුව දැන් අපි ගොඩක් වෙලාවට වෙළඳ පොළට ගිහිල්ලා මිලදී ගන්න ගොඩක් දේවල් වල ඔය කියන ටික නෑ. දැන් වත්තේ තියෙන peeraගඩියේ තියෙන විටමින් C ටික අපිට ගන්න හම්බ වෙන්නේ නෑ. වෙළඳ පොළෙන් මිලදී ගන්න වෙනත් අධිමිල පළතුරකින්. එනිසා අපි එතනට යන්න අවශ්‍යතාවයක් නෑ. අවට තියෙන පරිසරයෙන් අපිට ඕන තරම් මේව හොයාගන්න පුළුවන්. ඔව් මහාචාර්යතුමනි. අපේ නොදැනුවත්කමින් සිදුවෙන සමහර වැරදි ආහාර පුරුදු මගිනුත් අපේ ප්‍රතිශක්තිකරණයට බාධා පමුණුවන්න පුළුවන්. ඒ නිසා මේ වැරදි ආහාර පුරුදු මොනවද? ඒවා ප්‍රතිශක්තිකරණය දුර්වල කරන්නේ කොහොමද? අපි මේ ගැනත් සාකච්ඡා කරමු මහාචාර්යතුමනි. ඔව්. මේක නම් තාම වැදගත් දෙයක්. මොකද හේතුව අපි සමහර විට මේ හොඳ ආහාර කියන ටික ඔක්කොම තෝරගන්නවා. තෝරගෙන අපේ තියෙන සමහර වැරදි පුරුදු නිසා අනවශ්‍ය ගැටලු ගොඩකට අපේ ශරීරය මුහුණ දෙනවා. අංක 1ට මම කියන්නේ processed food. ඒ කියන්නේ සකස් කළ ආහාර. ඔයගොල්ලෝ දන්නවා සකස් කළ ආහාර වෙළඳ පොලේ තියෙනවා විශාල ප්‍රමාණයක්. එක එළවලු පළතුරු පැත්තෙන් තියෙනවා, කිරි නිෂ්පාදන පැත්තෙන් තියෙනවා, ඊළඟට මාංශමය ආහාර තියෙනවා, සකස් කළ ආහාර. අපි දන්නවා ආහාරයක් ස්වභාවික තත්ත්වයෙන් එහාට ගිහිලා සකස් කරනකොට මේකට එක්ක යාන්ත්‍රික ක්‍රියාවලියකට ලක් කළ යුතුයි. එහෙම නැත්නම් රසායනික ක්‍රියාවලියකට ලක් කළ යුතුයි. මේ ක්‍රියාවලි දෙකේදීම අපේ අරමුණ වෙන්නේ මේ ආහාරය වෙනත් තත්ත්වයකට පත් කිරීම. මේක ක්‍රම දෙකකට දෙන්න පුළුවන්. එකක් ඕනනම් අගේ එකතු කිරීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ විවිධාංගීකරණයක් වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් වෙළඳපොලේ තියෙන කුකුල් මස් අරගෙන අපිට පුළුවන් සොසේජ් එකක් හදන්න. ඒක විවිධාංගීකරණය. එහෙම නැත්නම් අපි හිතමු වෙළඳපොලේ තියෙන මත්ස්‍යෝ ටික කෑන් එකකට දාලා වැලියු ඇඩිෂන් එකක් කරන්න පුළුවන්. දැන් ඔය අවස්ථා දෙකම බලන්න. ඔය අවස්ථා දෙකම ගත්තොත් එහෙම එකක් බොහොම ඉහළ උෂ්ණත්වයකට හීට් ප්‍රොසෙස් කරනවා. හරි සැමන් එකේදී. සොසේජස් ක්‍රියාවලියේදී රසායනික ද්‍රව්‍ය ගොඩක් මේකට සම්බන්ධ කරලා තව යාන්ත්‍රික ක්‍රියාවලිය රාශියකින් තමයි ඔක එළියට එන්නේ. හැබැයි අපේ රට වගේ රටක් ගත්තොත් එහෙම එකක් කියද හැකි අපිට රට වටේ අපි දූපතක්. රට වටේ මූද තියෙනවා. ඒක නම් මත්ස්‍ය සම්පත ඕන තරම් තියෙන රටකට කෑන් ෆිෂ් කියන ඒවා මං හිතන්නේ ඇත්තට අවශ්‍යයි කියලා. ඒක නිකන් අර මේ කියන්නේ අපි හිතමු තින් මාළු සංස්කෘතිය අපිට අවශ්‍ය නැහැ කියලා මම නම් පිළිගන්න මතේ. හරිද? ඒ වගේම සොසේජස් සංස්කෘතියක් අපිට අවශ්‍ය නැහැ. මොකද අපිට කොළඹ හදන ෆැක්ටරියේ හදන මස් ටික ශීතාකර සහිත වාහනවල යාපනයේ ඉක්තාම ඉක්මන යවන්න පුළුවන්. එහෙම ගැටලුවක් නෑ. අපිට දවස් 4ක 5ක ට්‍රැවල් එකක් කරන්න ඕනේ නෑ යාපනයට යන්න කොළඹ ඉඳලා. ලංකාව හරහා යන්න එච්චර කාලයක් යන්නේ නෑ. ඒ නිසා මම හිතන්නේ මේ සකස් කළ ආහාර එක අංක 1. දෙවැනි එක තමයි වීදි ආහාර. අපේ නරක ආහාර පුරුද්දක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට ප්‍රධාන ආහාර වේලක් ආසන්නේ, එහෙම නැත්නම් ප්‍රධාන ආහාර වේලක් මගාරින් අපි ඔකට කියනවා වීදි ආහාරත් කියනවා. සමහරලාට කියනවා ෆාස්ට් ෆුඩ් කියලා කියනවා. සමහර අය සංකල්ප දෙකම කියනවා.
එතකොට මෙන්න මේ නිසා ගොඩක් වෙලාවට අපි ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් ට්‍රාන්ස් මේදේ වගේ ඒවා අපේ ඇඟට ගන්නවා. ට්‍රාන්ස් මේදේ ට්‍රාන්ස් ෆැටි මොකද අපේ තියෙන වීර්ය ආහාරවල නැත්නම් ෆාස්ට් ෆුඩ් වල වැඩිපුර තියෙන්නේ දෙවරක් තුන්වරක් පාවිච්චි කරපු තෙල් වලින් තමයි මේ ආහාර වර්ග ගොඩක් අය හදන්නේ. එහෙම නැති තැන් තියෙන්න පුළුවන් තරුපහේ හෝටල්. නමුත් අපි ආහාර ගන්නේ බහුතරයක් තරුපහේ හෝටල් වලින් නෙමෙයි. ඒ නිසා අපිට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. දැන් මොකද්ද ට්‍රාන්ස් ෆැටි අම්ලේ? ට්‍රාන්ස් මේද අම්ලේ ඇඟ ඇතුළට ගියාම වෙන්නේ එයාට පුළුවන් ඇඟ ඇතුළේ කොලෙස්ටරෝල් ගැටලු ඇති කරන්න. ඒ වගේම පිළිකාවදානමක් ඇති කරන්න. පිළිකාවදානමක් ඇති කරන ඕනම කෙනෙක්ගේ ඔබ දන්නවා ප්‍රතිශක්තිය ඊටාම ඉක්මනින් පහළට එනවා. එයා රෝග වලට ගොදුරු වීමේ සුලභතාවය වැඩි වෙනවා. ඒ වගේම තමයි කොලෙස්ටරෝල් වගේ රෝගයක්, ඒ කියන්නේ කොලෙස්ටරෝල් ඇඟේ හැදෙන්න පටන් ගත්තා මේක තදින්ම බලපාන්නේ අක්මාව. ඒතර අක්මාව දැඩි වෙහෙසක් කරන මුල් කාලය තුල මේක පාලනය කරගන්න. බැරි වුණාම අපි අහලා ඇති අර පැටි ලිවර් වගේ කන්ඩිෂන් නැති වෙලා අක්මාවට තමන්ගේ කාර්ය කරන්න බැරි වෙනවා. එතකොට රතු රුධිරාණුසෛල ඔබ සාමාන්‍ය මම මේක මේ නිකන් චිත්‍රයක් වගේ හිතේ මවා ගන්න දෙයක් කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් හදවතේ පිරිසිදු කරන ලේ ටික ඇවිල්ලා විර වෙලා අවශ්‍ය ටික පුරවගන්නේ අක්මාවේ. ඒකට මේ අක්මාවේ ඉඳලා තමයි අදාළ ඉන්ද්‍රියන් කරා මේ ප්‍රහාරක හමුදා සහිතව රුධිරය ගමන් කරන්නේ. එතකොට හිතන්න අක්මාවට එන රුධිරයට එළියට යන්න බැයි නම් මේ හමුදා ටික අරගෙන මේ හමුදා ටික අරගෙන සිසුර පුරා අවශ්‍ය තැන් වලට යන්න බැයි නම් එයාට ඒ අදාළ තැන් වල සිදුවෙන ක්‍රියා පාලනය කරන්නත් බෑ. ඒ නිසා අපි සමහර වෙලාවට අපි දකින අක්මාවේ කොටසක් බද්ධ කරයි කියනවා. සමහර අයට වකුගඩුවක් බද්ධ කරයි කියලා අපි කියනවා. දැන් හුඟක් අයට වෙන ප්‍රශ්නයක් තමයි වකුගඩු බද්ධ කිරීමේදී වකුගඩු අලුතෙන් දාන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. නමුත් ප්‍රශ්නේ එකතම තියෙන ඇඟ ඇතුලේ. මේ වැරදි ආහාර පුරුද්ද නිසා. ප්‍රශ්නේ එක තැනක තියෙනවා. ඒ නිසා මෙන්න මේ කියන වැරදි ආහාර පුරුදු දෙක ඊටාම ප්‍රශ්නයක්, අදබල ප්‍රශ්නයක් තියෙනවා අපේ රටේ මේ තියෙන ගැටලුවට මුහුණ දෙන අයට. ඒ වගේම තමයි ගොඩක් මේද අධික ආහාර වලින් අපි සන්තුෂ්ත වේද විශේෂයෙන් අධික ආහාර වලින් වළකිනවා. සමහර අය අපි දන්නවා අපි කවුරුත් දන්නවා තෙල් කෑමක් රසගතිය වැඩි. රසගතිය තෙල් කෑමක වැඩි. ඒ නිසා හුඟක් අය පුරුදු වෙනවා. දැන් ඕගොල්ලන්ගේ තරුණ පරම්පරාව අද අපි දන්නවා මේ කාලේ කොරෝනා රෝගී තත්ත්වය නිසා ගොඩාක් ගෙවල් වලට එහෙම වෙලා ඉන්න මිනිස්සු. එතකොට සමහර කට්ටිය පුරුදු වෙලා තියෙනවා ගෙදරට Tamanට කොහෙන් හරි ළඟම තැනකින් මම නම් කියන්නේ මොනවද කෑම වර්ග කියලා ඔබ දන්නවා ඕඩර්ස් කරලා ගෙන්න ගන්න පුළුවන්. ඒක අනුම් කරලා ගෙන්න ගන්න පුළුවන්. හැබැයි ගෙන්නන කෑම එකක වැඩිපුර තියෙන්න පුළුවන් මේද වර්ග. ඒ වගේම ගෙන්නන කෑම එකක වැඩිපුර තියෙන්න පුළුවන් අපේ සෞඛ්‍ය පිරිහෙන පිටි වර්ග. සංසුද්ධ පිටි වර්ග. විශාල ප්‍රමාණයක් තියෙනවා. එහෙමත් නැත්නම් තුන්වෙනි කොටස ඇත්තට අපි ලංකාව විදියට මිනිස්සු ආසියාවේ මිනිස්සු විදියට විශාල මිරිස් ප්‍රමාණයක් පාවිච්චි කරනවා. අති දැවන්ත මිරිස් ප්‍රමාණයක් අපි පාවිච්චි කරනවා. එතකොට මේ කටේ රස පවත්ව ගන්න ඕන නිසා අපිට සිද්ධ වෙනවා මේ කියන ආහාර වලට යන්න. ඔන්න ඔය වැරදි පුරුද්ද නිසා ඊට පස්සේ ඔය අපි පිත්තාම්ල ප්‍රදාහය කියන ලෙඩ වඩේ අපි කියන්නේ ગેස්ට්‍රයිටිස් වගේ ලෙඩ හැදෙනවා කියන මෙන්න මේ ලෙඩ වගේ ඒවට අපි මුහුණ දෙනවා. ප්‍රමාණිකූලව මොන දෙනවා. මේ අතර අපි තව වැරද්දකුත් කරනවා. මොකද්ද? දවසකට බොන වතුර ප්‍රමාණය අපි බොන්නේ නැහැ. ගැහැණු කෙනෙකුට, වැඩිහිටි ගැහැණු කෙනෙකුට අවමය ලීටර 3.5ක්වත් බොන්නේ. පිරිමි කෙනෙක් 2.5ක්වත් බොන්නේ. දැන් මේක බලන මේ වීඩියෝ එක බලන කට්ටිය හිතලා බලන්න තමන් කෑම පැත්තකින් තියන්න මේ වතුර ප්‍රමාණයත් අපි බොනවාද කියන්නේ. ඇයි මේ වතුර ප්‍රමාණය අවශ්‍ය වෙන්නේ? අපේ ඇඟත් එක්තරා විදිහක එන්ජින් එකක් වගේ එකක්. මේකට යම්කිසි සිසිලනයක් අවශ්‍යයි ක්‍රියාත්මක වෙන්න. ඒකට පිරිසිදු කිරීමක් මේ ඇඟට අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය වෙන වතුර ටික තියෙනවා. මේ වතුර ටික දුන්නේ නැත්නම් එළියෙන් අපිට දැන් වෙන්නේ මොකද්ද? ඇඟේ තියෙන ගොඩක් දේවල් මේ අපේ සංදි වල තැම්පත් වෙන්න පුළුවන්. සංදි වල තැම්පත් වුණාම ඔන්න අපි යනවා වෙද මහත්තයා ගාවට නැත්නම් දොස්තර මහත්තයා ගාවට අපිට ආතරයිටිස් කියලා. මේවා කැක්කුමයි සංදි ඉදිමෙනවා කියන්නේ. හේතුව අපි නිසි ප්‍රමාණයට වතුර නොබීම. ඒ වගේම තමයි වතුර බොනකොට මතක තියාගන්න කෑම කාපු ගමන් විශාල ප්‍රමාණයක් බොන්නත් එපා. කෑම කන්න ඉස්සෙල්ලා විශාල ප්‍රමාණයක් බොන්නත් එපා. මොකද අපි කෑමේ ජීර්ණ පද්ධතියක එන්සයිම් වල ක්‍රියාකාරීත්වය බලපාන නිසා කෑම කාලා වතුර ටිකක් බීලා පැය භාගයක් විතර ගියාට පස්සේ හොඳ පුරුද්දක් විදියට වතුර ටිකක් වැඩිපුර බොන්න. හැබැයි දවස ඉවර වෙනකොට තමන් වතුර ලීටර ගැහැණු කෙනෙක් නම් 3.5ක් පිරිමි කෙනෙක් නම් ලීටර 2.5ක්වත් දිව්වයි කියන්න තමන්ට සහතිකයක් තියෙනවා. මම ඊටම පහසු ක්‍රමයක් ඔබට කියලා දෙන්නම් ඕනනම් මේ සහතිකය ලබා ගන්න. අද වෙළඳ පොලේ තියෙනවා ලීටර 1.5 හිස් බෝතල්. මේ හිස් බෝතල් දෙකක් පුරව ගන්න තමන් උදේ පාන්දර නැගිට්ටාම
පුරෝ වෙන ඉරලා පුළුවන් තරම් Tamanට බොන්න පුළුවන් ප්‍රමාණයක් දැසන වතුර බීලා බලන්න මේ බෝතල් දෙක ඉවර කරන්න පුළුවන්ද කියලා අවශ්‍ය වෙනවා. මේ බෝතල් දෙක අපේ අතින් ඉවර වෙනවා නම් අවශ්‍ය වෙනවා අන්න අපි බීලා. නැත්නම් අපිට ලොකු වැරද්දක් වෙනවා. අපි හිතනවා ටැප් එක කරලා බොන හැම සැරේම අපි මේ ප්‍රමාණය බීලා කියලා. ඇත්තට මේක බෝතලයකට දාලා බැලුවොත් එච්චර වතුර එන්නේ නැහැ. එහෙම ප්‍රශ්න ගොඩාක් තියෙනවා. එතකොට මේ වතුර ප්‍රශ්නේ හරියම වැදගත්. උදේට තේ කහට එකක් බොනවට වඩා මම නම් කියන්නේ හොඳ ආහාර පුරුද්දක් වෙනවා. උදේ පාන්දර නැගිට ගමන් බඩ පිරෙන්න පිරිසිදු වතුර එකක් බොන්න. බඩ පිරෙන්න පිරිසිදු වතුර එකක් බොන්න. අපි ගොඩක් වෙලාවට උණු වතුර බොන්න එපා උදේට. ඒකටත් හේතුවක් තියෙනවා. ඒක වෛද්‍ය විද්‍යාත්මක හේතුවක්. උණු වතුර බොන්න එපා. පිරිසිදු වැල් වතුර වීදුරුවක් බොන්න බඩ පිරෙන්න. ඊුවෙන් පස්සේ අර බඩේ තියෙන පැය 12ක් විතර රාත්‍රී කාලයේ තියෙන ගතිය ආම්ලික ගතිය සියල්ල ඉවත් වෙලා නැවත ආහාර ලබා ගැනීම සඳහා ආමාශය සූදානම් වෙනවා. අනිත් එක තමයි සාමාන්‍යයෙන් තෙල් වර්ග ගන්නකොට ඔමේගා 3 කාණ්ඩේ මේ දම්න අන්තර්ගත පුංචි මාළු වර්ග. එහෙම නැත්නම් මුහුදු සලාද වර්ග. මේ වගේ පුළුවන් තරම් පාවිච්චි කරන්න. එතකොට අපි මේකේ ගොඩක් වෙලාවට තෙල් හොඳ නැහැ කිව්වට අපි ලබා ගන්න තෙල් වල කියනවා සංයුතිය වෙත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඇත්තටම ආර්ධික රෝග. එහෙම නැත්නම් අපේ ඔය තියෙන කොලෙස්ටරෝල් සම්බන්ධ ගැටලු වලට බලපාන්නේ ඔමේගා 3 ඒව අඩුකම. ඔමේගා 3 එක වැඩිපුර තියෙනවා නම් අපිට වැඩිපුර මේක තියෙන්නේ ගොඩක් වෙලා කුඩා මසුන් තුල. ඉතාම සුළුයි. නිවිති වල තියෙන යම් කිසි ප්‍රමාණයක්. සෝයා වල තියෙනවා යම් කිසි ප්‍රමාණයක්. ඒකට තමන්ගේ ආහාර වේලට මෙන්න මේ මේද කොටස් එකතු කරගන්න. ඒ වගේම වැදගත් දේ පුළුවන් තරම් සීනි අඩු කරන්න. සීනි සහ ලුණු දෙකම ඇඟට එකතු කර ගැනීම අවමතක තියාගන්න. සීනි එපා කියන්නේ නැහැ මම. සීනි සහ ලුණු වැඩි වෙන තරමට අපිට ගැටලුවක් වෙනවා. මෙතනදී හැබැයි ප්‍රෝටීන් වැඩි කරගන්න යන්නත් එපා. මොකද සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් රසායන විද්‍යාවේ හඳුන්වන එකක් තමයි නැත්නම් ප්‍රෝටීන් රසායන විද්‍යාව හඳුන්වන එකක් තමයි මේ දෙක අතර තියෙන සහයෝගීතාවය. ඒ කියන්නේ වැඩිපුර ප්‍රෝටීන් අරගත්තොත් කොටසක් ඇමයිනෝ අම්ල ටික අරගෙන ඉතුරු ස්ට්‍රක්චර් එක ප්‍රෝටීනේ තියෙන කාබෝහයිඩ්‍රේට් කොටස. මෙන්න මේ කාබෝහයිඩ්‍රේට් කොටස අපේ ඇඟේ මේද විදියට තැම්පත් වෙනවා. ඒ නිසා අධික ප්‍රෝටීන් ආහාර වලටත් යන්න එපා. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ පැන්ඩමික් එකක් තියෙන කාලෙක රතු මස් වලට රෙඩ් මීට් අපි කියනවා. රතු මස් වලට වඩා හොඳයි වයිට් මීට් එක. මස් කන අයට ඉන්නවා. වයිට් මීට් එක ගොඩක් හොඳයි. අපේ සාමාන්‍යයෙන් සිංහල මතයක් තියෙන උෂ්ණ ආහාර, සීත ආහාර කියන එක. දැන් සිංහල ආහාර රටාවන අපි කියනවා මේ කාලෙට සීත ආහාර ටිකක් ගන්න. වැඩි උෂ්ණ ආහාර ගන්න එපා කියලා. මේ උෂ්ණ ආහාර කියලා අපි කැටගරයිස් කරන එක විද්‍යාවේ මම දන්නේ මේක හරියටම හරිද කියලා. අපි කැටගරයිස් කරගන්න ඒවා බැලුවොත් එහෙම මේ උෂ්ණයි කියලා අපිට තියෙන ඒවා හැම එකම හයි ප්‍රෝටීන්. ඒ කියන්නේ වැඩි ඇමයිනෝ අම්ල ප්‍රමාණයක් තියෙනවා. වැඩි ඇමයිනෝ අම්ල ප්‍රමාණයක් කියන ආම්ලික ගතිය වැඩි. ආම්ලික ගතිය වැඩි නිසා තමයි සැර ගතිය වැඩි. ඒ නිසා තමයි මේක උෂ්ණයි කියලා කියනවා. සීත ආහාර කියන්නේ ආම්ලික ගතියක් නැහැ. හරි අඩුයි ආම්ලික ගතිය. එතකොට ඒක ඇඟට මේ දවස්වල වරොත් දෙනවා. මොකද ඇත්තටම මේ කාලේ අර මම කලින් සඳහන් කරා වගේ අපේ තියෙන අක්මාවේ සෞඛ්‍ය ඉතාම හොඳ දැනක පවත්ත කරන නම් සීත ආහාර ගන්න ඕන. එහෙම නැති වුණොත් ලොකු ප්‍රශ්නයක් අපිට ඇති වෙනවා. එතකොට වැඩිපුර විටමින් E සහිත ආහාර අපි ගන්න ඕන මේ කාලේ. විටමින් E බොන්න එපා වැඩිපුර. විටමින් E බොන්න එපා. දැන් අපේ හැම පාට වැටෙන්න, කෙස් ටික ඇරෙන්න ඒව බොන්න එපා. විටමින් E මම නම් කියන්නේ. විටමින් E තියෙන ආහාර තියෙනවා. බිත්තර තියෙනවා ගන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒ වගේම මේ කවුද ඉලවලු පළතුරු වල විටමින් E තියෙනවා. පොල් තෙල් වල විටමින් E තියෙනවා. විටමින් E තියෙන ආහාර ගන්න. ඒක පාවිච්චි කරන්න. පිරිසිදු පොල් තෙල් ගත්තොත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් රෙසිස්ටන්ට් ස්ටාර්ච් ඒවා වැඩිපුර තියෙන. ඒ කියන්නේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් වැඩිපුර තියෙන ආහාර ගන්න. එතකොට ඇඟේ තියෙන සීනි ප්‍රමාණය ක්ෂණිකව වැඩි වීම වේගෙන් නවතිනවා. ඊට වගේම සාමාන්‍යයෙන් ඇල්කොහොල් භාවිතා කරනවා නම් මේක කවුරු හරි කෙනෙක් ඇල්කොහොල් භාවිතයෙන් ඉවත් වෙන්න. මොකද ඇල්කොහොල් වලින් ගොඩාක් ජෛව රසායනික ප්‍රතික්‍රියා වෙනස් කරනවා ඇඟ ඇතුලේ. දැන් මේකට හොඳම උදාහරණ කීපයක් තියෙනවා. දැන් මේක අපි මේක මේ වැඩසටහනේකට අදාළ නැති නිසා මම ඒක ඔක්කොම විස්තර කරන්නේ නැහැ. සමහර ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ ක්‍රියාත්මක වෙන සාමාන්‍ය ප්‍රතික්‍රියා සම්පූර්ණයෙන් නවතින ඇල්කොහොල් නිසා. මොකද ඇල්කොහොල් වල තියෙනවා සමහර බලපෑම් වෙන වෙන සංයෝග හදන්න. එතකොට ඇඟ බලනවා ඊටාම පහසුවෙන් හදා ගන්න පුළුවන්කම තියෙද්දි මම මොකටද මෙච්චර ලොකු පාත්‍රයක ගිහලා මේ එනර්ජි ටික හදන්නේ කියලා. නේද? එයා අර පාත්‍රයකින් ඉවත් වෙනවා. ඒක කාලයක් යනකොට අපි දැකලා තියෙනවා ඇල්කොහොල් ගන්න අයගේ ඒගොල්ල තුලම පවතින ලාක්ෂණික ලෙඩ රෝග. ඇඟේ ගැහින ගතිය එහෙම
ලාක්ෂණික රෙළ රෝග වලට ගොඩක් අපි දකිනවා. ඒ දකින්න හේතුව තමයි ඇල්කොහොල් නිසා සිරුරේ ජෛව රසායන ප්‍රතික්‍රියා ගොඩාක් වෙනස්කමකට භාජනය වීම. එතකොට මෙන්න මේ කියන මේ ආහාර රටාවට යන්න පුළුවන් නම් අපිට මං හිතන්නේ කෙඳි සහිත ආහාර වැඩි කරගෙන අපිට මේ ගැටලුවෙන් ගැලවෙන්න පුළුවන්. මහාචාර්යතුමා සඳහන් කළා වගේ වැරදි ආහාර පුරුදු මෙතෙක් ඔබේ ආහාර රටාවෙත් අන්තර්ගත වුණා නම් ඔබේ ආහාර රටාව පෝෂණීය ආහාර රටාවක් බවට පරිවර්තනය කරගන්නට දැන් තමයි හොඳම කාලය. අපේ ජීවිත කාලය තුළදී අපි පසු කරන ළමා අවධිය, වියපත් අවධිය, කාන්තාවක් නම් ගර්භණී අවධිය වගේ විශේෂ අවධිවලදී අපේ පෝෂණය පිළිබඳව අපි වඩාත් සැලකිලිමත් වෙනවා. මේ අවධිවලදී අපේ ප්‍රතිශක්තිකරණය වඩවන එකිනෙකට වෙනස් වූ දේශීය ආහාර බොහෝමයක් ශ්‍රී ලාංකික අප සතුයි. ඉතින් මේ වගේ වටිනා තොරතුරු රාශියක් සමග සාකච්ඡාවේ දෙවනි කොටසින් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. ආරාධනා කරනවා රැඳෙන්නට අපේ YouTube නාලිකාවත් සමග. අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ සංගමයේ